තෙරුවන් සරණයි ආයිබෝවන්. බෞද්ධ ධර්මාචාර්ය විභාගයට ගොඩක් වැදගත් වෙන බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටසේදී අපි කතා කරන්නට අදහස් කරනවා මහායානික බෝධිසත්ව සංකල්පය ඇති වුණේ ගොඩනැගුණේ කොහොමද කියන එක පිළිබඳව. මහායාන බෝධිසත්ව සංකල්පය ඇති වුණේ කොහොමද කියන එක. ඉතින් බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ ධර්මාචාර්ය විභාගයේදී ටිකක් සංකීර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒ නිසා මේ විෂය කාරණාවන් ඉතාමත් හොඳින් ඔබ අධ්‍යයනය කරලා තියෙන්නට ඕන. ඒ නිසා උදව්වක් අත්වලක් සපයන්නට තමයි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුලින් ඔබට මේ පාඩම් සාකච්ඡාවන් තොරතුරු සාකච්ඡා කරන්න. අපේ නාලිකාව සමග තාමත් එකතු වෙලා නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ වීඩියෝ පාඩමට යටින් තියෙන මේ විදිහේ subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔබලා මෙතන තියෙන මෙතනින් මතුවෙන bell icon එකත් ඔබලා අපේ නාලිකාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ ඒ විදිහට කළාම ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ දුරකථනයටම අපි එකතු කරන පාඩම් පිළිබඳව තොරතුරු ගෙන්වා ගැනීමට. ඉතින් අපි බලමු 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි රෝම ඉලක්කම යටතේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෝධිසත්ව කියන මේ සංකල්පය කොහොමද ලෝකයට ගොඩනැගුණේ. මහාඥානික බෝධිසත්ව සංකල්පය ගොඩනැගුණේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ සංස්කෘතිය ඉතිහාසය හා සංස්කෘතිය පොතත් අරගෙන අපි විශේෂ කරුණු මේ විදිහට සාකච්ඡා කරමු. පොතේ මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ ආදි බෞද්ධ චින්තනයෙහි අරහත්ත්වය හා නිර්වාණය ලැබීම පිළිබඳ විස්තරාත්මකව කරුණු ඇතුළත් වේ. ආදි බෞද්ධ චින්තනයෙහි කියලා කියන්නේ මුලින්ම තිබුණු බෞද්ධ චින්තාව. මූලිකම බෞද්ධ ඉගැන්වීම තුළ අරහත්ත්වය සහ නිර්වාණය ලැබීම පිළිබඳව විස්තරාත්මකව තොරතුරු ලැබෙනවා. එහෙනම් පළවෙනියටම සම්බුද්ධ දේශනාවේ මුල් කාලීනව දේශනා උනේ අරහත්ත්වය තුලින් ලබන්නා වූ නිර්වාණය පිළිබඳව. බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේට අමතරව අනිකුත් සියලු දෙනාම අරහත්ත්වයට පත් වෙලා නිර්වාණය ලබා ගැනීම පිළිබඳව තමයි ත්‍රිපිටක සාහිත්‍යය තුල තේරවාදී සම්ප්‍රදාය තුල උගන්වන්නේ. රහත් බව ලැබීම සඳහා පිළිපැදිය යුතු වත් පිළිවෙත් රැසක් පිළිබඳ විවිධ සූත්‍රවල විස්තර කර තිබේ. ඒ විතරක් නෙමෙයි මූලික බුදුදහම තුල අරහත්ත්වයේ ලැබීම සඳහා පිළිපදින්නට ඕන වත් පිළිවෙත් රැසක් පිළිබඳවත් අනුගමනය කළ යුතු සහ අවබෝධ කරගත යුතු ධර්මකාරණාවන් මොනවද කියන එක පිළිබඳවත් විස්තර වෙනවා. ඊට අමතරව මේ පිළිබඳව දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේත් මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන හා ගෝපක මොග්ගල්ලාන යන සූත්‍ර දෙකෙහි අංග සම්පූර්ණ විස්තර දක්වා ඇත. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. මුල් කාලීන අරහත්ත්ව සංකල්පය පිළිබඳව සහ අරහත්ත්වයේ ලැබීම සඳහා අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව දැක්වෙන සූත්‍ර දේශනාවන් මොනවාද? සූත්‍ර දේශනාවන් 3ක් නම් කරන්නට කියලා. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රය සහ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය. ඔබට පුළුවන් මේ කරුණු සටහන් කරගන්න. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේත් මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන සහ ගෝපක මොග්ගල්ලාන කියලා සූත්‍ර දේශනාවන් දෙකක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාවන් තුනේම අරහත්ත්වයේ රහත් භාවයට පත්වීම සහ රහත් භාවයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අර්ථ විවරණයක් දකින්නට තියෙනවා. නැවත වතාවක් බලමු. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයත් මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රය සහ ගෝපක මොග්ගල්ලාන කියන සූත්‍ර තමයි අරහත්ත්වයේ පිළිබඳව රහත් භාවයේ පිළිබඳව ඉගැන්වෙන සුවිශේෂිත වූ සූත්‍ර දේශනාවන්. ඊළඟට පෙළ දහමට අනුව බුදුරජාණන් වහන්සේද මහරහතන් වහන්සේලාගේ සංඛ්‍යාවට ඇතුළත් වේ. පෙළ දහමට අනුව
ත්‍රිපිටක දේශනාවට අනුව ත්‍රිපිටකයට අනුව බුදුරජාණන් වහන්සේත් වැටෙන්නේ අරහත් කියන සංඛ්‍යාවට. ඒ කියන්නේ අරහත් කියන ගොඩට තමයි වැටෙන්නේ. හැබැයි උන්වහන්සේ විශේෂයි සුවිශේෂයි. ආගමික චර්යාවේදී කෙනෙක් සියලු ආශ්‍රව ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම නිසා අරහත් පදවියට පත් වෙයි. මොකක්ද මේ අරහත් තත්වයට පත් වෙනවා කියලා කියන්නේ? ආගමික චර්යාවේදී කෙනෙක් සියලු ආශ්‍රව ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම නිසා තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. කතකරණීයෝ කරන ලද සියලු කිස කලයුතු සියලු කිස නිමවා සියලු කෙලෙස් නැති කරපු කෙනා තමයි නිර්වාණ කියලා කියන්නේ. නිවාණ කියලා කියන්නේ කෙලෙස් නැති කිරීම කියන අදහසමයි. එතකොට සම්පූර්ණ කෙලෙස් නැති කරපු ඕනෑම කෙනෙක් අරහත් කියන තත්වයට පත් වෙනවා. එතුමා ස්වකීය ශක්තියෙන්ම විමුක්තිය උදා කරගත් දිව්‍ය මනුෂ්‍ය යනුවෙන් හැඳින්වෙන සියලු පාරසමයන්ගෙන් මිදුණු උතුමා සම්බුද්ධ ධර්මයේ ජනතාවට දෙසමින් මෙරමාගේ හිතසුව පිණිස හැසිරේ. එතකොට මේ අරහත් කියන සංඛ්‍යාවට තමයි බුදුරජාණන් වහන්සේත් ඇතුළත් වෙන්නේ කියලා අපි කතා කළා. හැබැයි උන්වහන්සේගේ සුවිශේෂත්වයක් තියෙනවා. ස්වකීය ශක්තියෙන්ම විමුක්තිය උදා කරගත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ස්වකීය තමන්ගේම ශක්තියෙන් තමන්ගේම අවබෝධඥාණයෙන් තමයි බුද්ධත්වයේ කියන එක අරහත්ත්වයේ කියන එක ඇති කරගන්නේ. ඒ වගේම දිව්‍ය මනුස්ස යනුවෙන් හැඳින්වෙන සියලු පාරසමයන්ගෙන් මිදුණු දිව්‍ය මනුස්ස ආදී සියලුම පාරසමයන්ගෙන් මිදුණු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. සම්බුද්ධ ධර්මයේ ජනතාවට දෙසමින් මෙරමාගේ හිතසුව පිණිස හැසිරෙනවා. එතකොට රහතන් වහන්සේට වඩා වෙනස් ස්වකීය ශක්තියෙන්ම තමයි විමුක්තිය උදා කරගන්න. රහතන් වහන්සේලා යම්කිසි බුදු කෙනෙක්ගේ අවවාද අනුශාසනාවලට අනුව ධර්මයේ දේශනා කිරීමකට අනුව තමයි අරහත්ත්වය උදා කරගන්නේ ලබාගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන්ගේම ශක්තියෙන් අරහත්ත්වය අවබෝධය බුද්ධත්වය ලබා ගන්නවා. දිව්‍ය මනුස්ස කියන මේ සියලුම පාරසවයන්ගෙන් මිදුණු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. වගේම සියලු දෙනාටම හිතසුව පිණිස යහපත පිණිස ධර්මයේ දේශනා කරමින් වැඩ සිටිනවා. ස්වකීය ශ්‍රාවකයන්ට බුදුරදුන්ගේ අවවාදයේ වූයේද එයයි. ස්වකීය ශ්‍රාවකයන්ට බුදුරදුන්ගේ අවවාදයේ වූයේද එයයි. තමන්ගේ ශ්‍රාවකීන් වහන්සේලාටත් අවවාදයේ විදිහට ලබා දෙන්නේ සියලු දෙනාගේ හිතසුව පිණිස කටයුතු කරන්නට කියන කාරණාව. චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුසන. මේ විදිහට අපි මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා. බුදුරදුන් ඇතුළු රහත් 61 නමකගේ ජීවිතය කැප වූයේ පරාර්ථ චර්යාව විශේෂය. ප්‍රථම රහත් 69 අමතලා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු අවවාදයේ තුලින් අපි හදාarලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු පළවෙනිම රහත් 69 බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් මා ඒකේන දේ අගමිත්ත. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරමේදී ඇතැම් ಭಾರತೀಯ භික්ෂූහු මේ පිළිවෙතින් තරමක් ඈත් වූහ. මේ කියපු පිළිවෙත බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මාවබෝධය ඇති කරවීම පිණිස දේශේත භික්කවේ ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං. ඒ විදිහට කරපු අනුශාසනාවට අනුව සෑහෙන කාලයක් භික්ෂු චර්යාවෙහි යෙදුණු භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස වැදගත්. ඒකට හේතුව තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු අවවාදයට අනුව කරගෙන ගිය ධර්ම ප්‍රචාරක කටයුතු ධර්මයේ දේශනා කිරීම මේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී යම් කිසි විදිහේ වෙනසකට පත් වුණා. සමහර ಭಾರತೀಯ භික්ෂූන් වහන්සේලා මේ පිළිවෙතින් ඈත් වෙලා තිනවා, වෙනස් වෙලා තිනවා. කොහොමද අපි බලමු ඒ වෙනස් වීම සිද්ධ වුණේ කියලා. කාලයගේ හැවෑමෙන් උන්වහන්සේගේ චර්යාව හුදෙක් රහත් බව ගැන පමණක් යොමු වූ ආරාමීය ජීවිතයක් බවට පරිවර්තනය වූයේ. කාලයගේ හැවෑමෙන් මේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස වෙනකොට
කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේගේ චර්යාව හුදෙක් රහත් බව ගැන පමණක් යොමු වූ ආරාමීය ජීවිතයක් බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චරිත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන අවවාදයට එහා ගියපු අවවාදයෙන් ටිකක් බැහැර වෙලා කල් ගත වෙනකොට චර්යාව භික්ෂු චර්යාව තමන්ගේ රහත් භාවයේ පිණිස පමණක් යොමු කරගත්ත තත්වයකට පත් වුණා. යම්කිසි ආරාමයක වැඩ සිටිමින් රහත් බව ලබා ගැනීම සඳහා වෑයම් කරන තත්වයට පත් වුණා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස වෙනකොට. ඉතින් පොදු මහ ජනතාව වෙනුවෙන් ඉටු කළ ආගමික සත්කාරයන් කෙමෙන් අඩුවන්න ඇත. ඉතින් පොදු ජනතාව වෙනුවෙන් දෙවියන් මිනිසුන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා විදිහට ඒ සිදු කළ යුතු මෙහෙවර යම් කිසි විදිහකින් ආරාමීය ජීවිතයක් ගත කරමින් රහත් භාවය ලබා ගැනීමේ චේතනාවෙන් අරමුණෙන් පමණක් කටයුතු කිරීම නිසා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු පරමාදර්ශී භික්ෂු චරිතය වෙනස් වුණා. පරහිතකාමීත්වයේ පමණක් නොව ආධ්‍යාත්මික ශක්තියෙන්ද ඇතැම් භික්ෂූන් දුර්වල වනු දුටු තත්කාලීන බෞද්ධ පඬිවරුන් මීට ප්‍රතික්‍රියාවක් සේ බෝධිසත්ව ධර්මයේ ඉදිරිපත් කළහ. අන්න බෝධිසත්ව ධර්මය ඇතිවීම සඳහා බලපාන්නේ මොකක්ද? පරහිතකාමීත්වය නැති වෙලා ආත්මාර්ථකාමීව රහත් භාවයේ පමණක් තමාගේ රහත් විමුක්තිය ගැන පමණක් හිතමින් කටයුතු කරපු සහ ආධ්‍යාත්මික ශක්තියනුත් ආධ්‍යාත්මික අතිනුත් දෙවනි සියවස වෙනකොට යම් කිසි විදිහකට පිරිහීමේ තත්වයක් දකින්න තිබුණා භික්ෂුන් වහන්සේලාගේ. ඒ නිසා මේකට ප්‍රතික්‍රියාවක් මේකට පිළියමක් ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් බුද්ධ ශාසනය සහ බුද්ධ ශ්‍රාවකයා වෙනත්ම මාර්ගයකට යොමු වෙලා මේ බුද්ධ ශාසනය විනාශ වෙන්නට පුළුවන් කියලා කල්පනා කළා. මොකද කරන්නේ? බෞද්ධ පඬිවරු මීට ප්‍රතික්‍රියාවක් විදිහට හඳුන්වා දුන්නේ බෝධිසත්ව ධර්මය. එහෙනම් හීන වෙලා තිබුණු රහත් කියන තත්වය එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයා යම්කිසි පිරිහීමකට පත් වෙලා ඉන්නකොට බෝධිසත්ව කියන ධර්මය පඬිවරුන් විසින් හඳුන්වා දෙන්නේ පරාර්ථකාමී ආධ්‍යාත්මික සුවයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා පිරිහීමට පත් වෙලා තිබුණු නිසා ඒ තත්වයෙන් මඟ හරවා ගැනීම සඳහා බෝධිසත්ව ධර්මයේ හඳුන්වලා දෙන්නේ. බෝධිසත්ව සංකල්පය නිසි පරිදි වටහා ගැනීමට නම් එකල පැවිදි ජීවිතයේ විද්‍යමාන සාන්ත විවේකී තත්වයක් එහිම නිලීනව අප්‍රකටව පැවති අකාර්යක්ෂම උදාසීන භාවයත් අප විසින් තේරුම් ගත යුතු වේ. එහෙනම් බෝධිසත්ව සංකල්පයේ නියම විදිහට වටහා ගැනීමට නම් ඒ කාලේ තිබුණු පැවිදි ජීවිතයේ විද්‍යමාන කියලා කියන්නේ දකින්නට තිබුණු සාන්ත විවේකී තත්වය. සාන්ත සහ විවේකී ස්වභාවයකින් තමයි හිටියේ. උන්වහන්සේලා චාරිකාවේ හැසිරෙන්නේ නැහැ. සාන්තව ආරාමයකට වෙලා බණ භාවනා ආදී කරමින් වැඩ හිටපු ස්වභාවයක්. එහිම නිලීනව අප්‍රකටව පැවති අකාර්යක්ෂම උදාසීන භාවයක්. එහිම නිලීනව අප්‍රකටව පැවති මේ සාන්ත විවේකී තත්ත්වය නිසා උන්වහන්සේලා හුදකලා වීම නිසා අකාර්යක්ෂම උදාසීන භාවයකින් යුක්තව කටයුතු කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ආධ්‍යාත්මික අතින් දියුණුවක් නැති වුණා, පිරිහීමට පත් වුණා කියලා ඒකයි අපි කතා කළේ. ඉතින් මේ தત્ත්වය අපිට තේරුම් ගන්නට වෙනවා බෝධිසත්ව සංකල්පේ කොයිතරම් දුරට ව්‍යාප්ත වුණාද කියන එක තේරුම් ගන්නට. බෝධිසත්ව ධර්මය ගැන ඉගෙන ගන්නට නම් ආරාමීයව රහත් භාවයේ අපේක්ෂාවෙන් බණ භාවනාවේ යෙදුණු භික්ෂුන් වහන්සේලාගේ අකාර්යක්ෂම භාවය සහ සාන්ත බව කියන දෙකම ඉගෙන ගන්නට වෙනවා. පස්සේ බුදුවරුද ස්වශක්තියෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් අය වෙති. අපි දන්නවා තුන්තරා බෝධියෙන් එක් බෝධියක් තමයි පස්සේ බුද්ධත්වය කියලා කියන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලා ස්වශක්තියෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත පිරිසක්. එහෙත් උන්වහන්සේලා දුකේ ගැලී වසන පොදු මහජනතාව ඒ දුකින් මුදවා ගැනීමට උත්සුක නොවෙති. පසේ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ ලක්ෂණය තමයි උන්වහන්සේලා දුකේ ගැලිලා
දුකට පත් වෙලා ඉන්න ජනතාව ඒ දුකෙන් සංසාර දුකෙන් මුදවා ගැනීම සඳහා ධර්මයේ දේශනා කරන්නේ නැහැ. පොදු ජනයා වෙත කරුණාව හා පරහිතකාමීත්වය නොමැති පුද්ගලයන්ට බුද්ධ යයි විවහාර කිරීම නුසුදුසු යයි මහායානිකයෝ සිතුව. ඉතින් මහායානික පිරිස කල්පනා කළා පොදු ජනතාවට කරුණාව සහ පරහිතකාමීත්වයෙන් කටයුතු කරන්න බැරි පිරිසට. ඉතින් රහතන් වහන්සේලාත් බුද්ධ කියන වචනයෙන් තමයි හඳුන්වලා තින්නේ. එතකොට පරහිතකාමීත්වයක් නැති අනිත් අයගේ ධර්ම අවබෝධයට කටයුතු කරන්නේ නැති පිරිසකට බුද්ධ කියන වචනය විවහාර කිරීම සුදුසු නැහැ කියලා මහායානික පිරිස කල්පනා කළා. ඉතින් මහායානිකයන්ගේ බෝධිසත්ව ධර්මයේ ආරම්භ වූයේ උදාසීන ආරාමී ජීවන පිළිවෙතට මෙන්ම ආත්මාර්ථකාමීසේ පෙනෙන ප්‍රත්‍යේක බුද්ධ සංකල්පයටද එරෙහි වූ ව්‍යාපාරයක් වශයෙන්. එතකොට රහත් භාවී විතරක් නෙවෙයි ආත්මාර්ථකාමී විදිහට පේන පසේ බුද්ධත්වය කියන සංකල්පය සහ අරහත් කියන සංකල්පය දෙකටම එරෙහිව ගොඩනැගුණු සංකල්පයක් විදිහට තමයි මහායානික බෝධිසත්ව සංකල්පය ගොඩනැගෙන්නේ. මහායානික බෝධිසත්වවරයා ශ්‍රාවක යානිකයන්ගේ රහතන් වහන්සේලාගේ සහ පසේ බුදුවරුන්ගේ ආධ්‍යාත්මික පරාර්ථකාමය හෙලා දුටුවේය. මහායානිකයෝ මහායානික ඉගැන්වීම තුළ මේ කියන බෝධිසත්ව මහායානික බෝධිසත්වවරයා ශ්‍රාවකයානිකයන්ගේ ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ පසේ බුදුවරුන්ගේ පච්චේක බුද්ධ කියන උතුමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික පරාර්ථකාමය හෙලා දැක්කා. ආධ්‍යාත්මික ආත්මාර්ථකාමය ඒ කියන්නේ ආධ්‍යාත්මිකමය වශයෙන් තමාගේ යහපත උදා කර ගැනීම හෙලා දැක්කා. ඒක ප්‍රතික්ෂේප කළා. මේ බෝධිසත්ව ධර්මයේ පිළිගත් අය රහතන් වහන්සේලාගේ නිර්වාණ අවබෝධය ශ්‍රේෂ්ඨ යයි නොපිළිගත්හ. ඒ විදිහට බෝධිසත්ව ධර්මය මහායානික බෝධිසත්ව ධර්මයේ පිළිගත් පිරිස රහතන් වහන්සේලාගේ නිර්වාණ අවබෝධය රහතන් වහන්සේලා අවබෝධ කරගන්නගෙන තිබුණා වූ නිවන පිළිගත්තේ නැහැ. බුදුරදුන්ගේ මූලික දේශනාවල අනුත්තර සම්මා සම්බෝධිය පිළිබඳ මිස අරහත්ව බෝධියක් ගැන සඳහන් නොවෙති ප්‍රකාශ කළහ. මහායානිකයෝ මොකද සඳහන් කරන්නේ? බෝධියක් ගැන බුදුරදුන්ගේ මූලික දේශනාවල අනුත්තර සම්මා සම්බෝධිය උතුම් වූ බුද්ධත්වය ගැන පමණයි කතා කරලා තියෙන්නේ. අරහත්ව බෝධියක් ගැන කතා කරලා නැහැ කියලයි මහායානිකයන් ප්‍රකාශ කරන්නේ. ඉතින් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බෝධිය ලබා ගත්ත. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඒ අනුව අනෙක් අයද එසේ කළ යුතුය. එහෙනම් ඒ වගේ අනිත් අයත් බෝධියට පත් වෙන්න ඕන, බුද්ධත්වයට පත් වෙන්න ඕන කියලයි මහායානිකයන් උගන්වන්නේ. අරහත් පුද්ගලයන්ගේ නිර්වාණ අවබෝධය පරිපූර්ණ ඥාන ප්‍රතිලාභයක් නොවේ. අරහත් තත්වයට පත් වෙච්ච උතුමන් වහන්සේලාගේ නිර්වාණ අවබෝධය නිවන අවබෝධ කර ගැනීම සම්පූර්ණ ඥාන ප්‍රතිලාභයක්. ඥානය පහළ කර ගැනීමක් නොවන බව තමයි මහායානික ඉගැන්වීමේ උගන්වන්නේ. එබැවින් බෝධිසත්වවරු මෙලොව වෙසෙන සියලු සතුන් දුකින් මිදවීම සඳහා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරති. ඒ නිසා මොකද කරන්නේ? මහායානික බෝධිසත්වවරු මෙලොව වාසය කරන සියලු සතුන් සියලුම දෙනාව දුකින් මිදවීම සඳහා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කළ යුතුයි කියලා උගන්වනවා. අරහත්ත්වයේ මගින් ලබන නිර්වාණ අවබෝධය පහත් කොට සලකනවා. එහෙම පහත් කොට සලකලා අරහත්ත්ව සංකල්පය පහත් කොට සලකලා බුද්ධත්වයේම සියලු දෙනාම පසක් කරගත යුතුයි කියන සංකල්පයක් ගොඩනැගීම තුළින් තමයි බෝධිසත්ව මහායාන බෝධිසත්ව සංකල්පය ගොඩනැගෙන්නේ. එහෙනම් අපි කෙටියෙන් මතක තියාගන්නට ඕන මහායානික බෝධිසත්ව සංකල්පය ගොඩනැගීම සඳහා බලපෑවේ ආත්මාර්ථකාමී ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා වෑයම් කරපු භික්ෂූන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ තත්වය සහ අනිත් අයට ධර්මය අවබෝධ නොකරවමින් තමන් පමණක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමට පත්වෙන්නා වූ පසේ බුදුවරුන්
කියන මේ දෙපිරිසම හෙලා දැකලා ඒ තත්ත්වය වෙනස් කරලා වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් ඔස්සේ සියලු දෙනාටම බුද්ධත්වයට පත්වීමට සහ සියලු දෙනාටම පරහිතකාමීව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් ගොඩනගන්නට අවශ්‍ය වුණා. ඒ අනුව තමයි සියලු දෙනාගේම යහපත උදෙසා කැපවෙන චරිතයක් සංකල්පයක් ගොඩනගෙන්නේ බෝධිසත්ව සංකල්පයේ විදිහට. අපි ඊළඟට කතා කරනවා කොහොමද මේ ගොඩනගපු සංකල්පයට අනුව බෝධිසත්වවරු කටයුතු කරලා තියෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් එහෙමනම් ඊළඟ කොටසෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසින් අපි සමුගන්නට සූදානම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුලින්. ඔබට තෙරුවන් සරණයි.